හරි. ආරම්භයේ පාඨමාලාවේ ඔයගොල්ලෝගේ පොත්වල 3 වෙනි පාඩම අපේ අධ්‍යයනයේ විසිරි අධ්‍යයනයේ 4 වෙනි කොටසට අපි පැමිණෙනවා. පොතේ 3 වෙනි පාඩම. සදාකාලික ජීවනය ලබා ඇති බවට ස්ථිර භාවය. සදාකාලික ජීවනය ලැබුව බව සාතික කළ දැනගන්න ඕනේ. ඒ ගැන තමයි අද අපි පොඩ්ඩක් හොයලා බලන්න යන්නේ. බයිබලයේ 2 වෙනි කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මත අපි මේක පදනම් වෙනවා. කිතුණුවෙක් ඔම නැත්තම් ක්‍රිස්තු භක්තිකය කියන්නේ කවුද? කවුද කිතුණුවෙක් කියන්නේ? යම් කිසි පදනමක් තියෙන්න බෑ. සොල්දාදුවෙක් කිව්වම යම් කිසි පදනමක්. වෛද්‍යවරයෙක් කිව්වම යම් කිසි දේවල් වගේක් තියෙනවා වෛද්‍යවරයෙක්. ඒ වගේ ගැලවීම ලැබු බව ක්‍රිස්තු භක්තිකයෙක් බවට දෙන සහතිකය මොකක්ද? කොහොමද හොඳටම සහතික වෙන්නේ ගැලවීම ලබා ඇති බවට? යේසුස් වහන්සේ විශ්වාස කරන ඔබ සතිපතා සභාවට ආපු පළියට සතිපතා පුංචි කණ්ඩායමක් එක්ක සම්බන්ධතාවයේ පැවැත්වූ පමණින් සතිය මැදදී කිතුණුවන් හමු වුණ පළියට එවනට තව නොයෙක් ආගමිකයි කියලා ක්‍රිස්තියානි කියන දේවල් කරානේ. ක්‍රිස්තියානි වැඩ කටයුතු බෞද්ධ වැඩ කළා. දැන් ඒවා හරියන්නේ නැති ගමන් ක්‍රිස්තියානි වැඩ කළා කියලා සමහර අය කියනවා. අලුතෙන් යේසුස් වහන්සේ වෙතට ආපු අය කියනවා ක්‍රිස්තියානි වැඩ කළා. ඒ මොනවා කළත් ඒ දේවල් කළ පමණින් ක්‍රිස්තු භක්තිකේ කිතුණුවෙක් කියලා නම දෙන්න පුළුවන්ද? එහෙම නම දෙන්න බැහැලු. මේ කෙනෙක් කියනවා. තවත් අය කියනවා එහෙම කියන්න බෑ කියලා. කිතුණුවෙක් කියන්න බැරිද එහෙම? මතකද අර පෞගිය සතියක අපි කතා කළා අර ආභරණේ කුර්සියක් ගහන් ඉඳලා අපි හොඳටම දන්නවා මෙයා ආගමේ කෙනෙක් කියලා. හොඳ වැඩ කළාට දැනට පිනට දුන්නට බයිබලයේ විදියට ජීවත් වුණත් සමහර වෙලාවට ඒකෙනුත් කිතුණුවෙක් කියලා කියන්න බෑ. ඔය කියන දේවල් ව්‍යවස්ථාව පැවැත්වුවට කිතුණුවෙක් කියලා කියන්න බෑ. කිතුණුවෙක් කියලා කියන්නේ කවුද? පෙළපත ක්‍රිස්තියානි නම් අවතෙන්නේ ක්‍රිස්තියානි පවුලකින් නම් පාස්ටර්ගේ දුව හරි පුතා හරි නම් ඒත් කිතුණුවෙක් කියන්නේ බෑ. කිතුණුවෙක් කියන්නේ ඊටත් වැඩිය වෙනස් දෙයක්. දෙවියන් වහන්සේ විශ්වාස කළ පමණින් කිතුණුවෙක් කියන්න බෑ. මම නෙවෙයි කියන්නේ. යාකොබ් පොතේ කියනවා යක්ෂයන් දෙවියන් වහන්සේ විශ්වාස කරනවලු. විශ්වාස කරලා වෙවුලනවලු. අපි උන්ට කිතුණුව කියන්නේ නැහැ. යක්කුන්ට ක්‍රිස්තියානි කියලා කියන්නේ නැහැ. නේ? හින්දු යක්කු, බෞද්ධ යක්කු, ක්‍රිස්තියානි යක්කු, මුස්ලිම් යක්කු එහෙම නැහැ. දෙවියන් වහන්සේ විශ්වාස කරන යක්කු, ක්‍රිස්තියානි යක්කු එහෙම කියන්නේ නැහැ. ඉතින් විශ්වාස කළ පමණින් කියන්නත් බෑ. මම දන්නවා දෙවියන් වහන්සේව. මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියලා කිව්ව පමණින් කියන්නත් බැහැලු. මේ අධ්‍යයනයේ සහ දේ වචනේත් ඒක පැහැදිලි සනාථ කරනවා. පැහැදිලිව ලියාගන්න. කිතුණුවෙක් වීම යනු යේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් පැවැත්වීමයි. ක්‍රිස්තු භක්තිකය කියන්නේ ඒකයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් පවත්වන එක. කිතුණුව. ඉතින් මේ සම්බන්ධතාවයට ඇතුල් වෙනවා අපි එක එක්කෙනා එක එක දවස්වලදී ඇතුල් වුණා අත්දැකීම් වෙනස්ව තියෙන්නේ නැහැ. අය කේස් වන්ස් පිළිගත් වෙලාවේදී ලබපු අත්දැකීම් එක එක්කෙනාගේ වෙනස්ව තියෙන්නේ. මම කියන්නේ කිව්වොත් මේ සහෝදරයන් සහෝදරියන් එක එක දේවල් කියයි. මම මෙහෙමයි දැක්කේ මට නම් මුකුත් හංගුන්නේ නැහැ. තව කෙනෙක් කියයි. මට නම් මතකත් නැහැ. කෙනෙක් දවසයි වෙලාවයි සිද්ධියයි ඇඳගෙන හිටපු ඇඳුමයි කතා කරපු එක්කෙනා තමුන්ට කියපු දේවල් තමුන් එයාට දුන්න උත්තරයි ඔක්කොම කියයි මම මෙහෙමයි මෙන්න මේ දවසේ මෙහෙමයි මම යේසුස් වහන්සේ විශ්වාස කරන්න ගත්තේ මෙහෙමයි මම මේකට ආරම්භයට මෙහෙමයි පටන් ගත්තේ කියලා. තව කෙනෙක් මුකුත් මතක නැහැ. කියන්න දෙයක් ජීවිතේ හැරලා බැලුවම නැහැ. එයාගේ ක්‍රමානුකූලව යම් කිසි දේවල් සිදු වෙලා තියෙනවා. හැරීම සිදු වෙලා තියෙනවා. වැදගත් වෙන්නේ මුළු හදවතින්ම අපි දැන් කිතුණුවෙක් බව තමුන් කිතුණුවෙක් බව අපි කිතුණුවන් බව දැනගෙන ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. කවද්ද උනේ කියන එක හොඳයි දැනගෙන ඉන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ දිනේ සිද්ධිය ගැන නෙමෙයි. ඔබ ගැලවීම ලැබූ බව සහතිකව ස්ථිරව දැනගෙන ඉන්න එක. දවාලක නුවර ගියොත් මොකද වෙන්නේ? මම දන්නේ නුවරට කොහොමද ඇතුල් වෙන තැන කියලා. නුවර අපි તો මොරටුවට ගියා කියලා ඒක ලේසිනේ. පුරෝගාමිත්වයේ නගරය කියලා බෝඩ් එකක් ගහලා තිනවා මේ
ගොළුමඩම හන්දි. ඒතර අපි දන්නවා එතනින් තමයි මොරටුව නගරයට ඇතුල් වෙන්නේ කියලා. දවාලක ගියොත් මට වරුණ වෙලාව බලලා මතක තියාගන්න පුළුවන් මම දවයි 12යි මෙන්න මේ වගේ මෙන්න මේ හරියට මේ වෙලාවට තමයි මම මොරටුව නගරයට ඇතුල් වුනේ කියලා. රැක ගියොත් එහෙම නිින්දෙන් යන ගමනක් නම් මම නුවර ගැන ඉස්සෙල්ලා කිව්ව එක අපි නිින්ද රෑ කෝච්චියේ ගියා නම් එහෙම නුවරට කොයි වෙලාවෙ ඇතුල් වෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි වැදගත් වෙන්නේ ස්ටේෂන් එකේ නැවතුනම තවමට ආපු බව දැනගෙන ඒ තවම බහින එකයි. රැයට අරකට ඇතුල් වෙන්න පුළුවන් නගරයට ඇතුල් වෙන්න පුළුවන් නොදැන. දැනගෙන ගියත් නොදැන ගියත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ තමුන්ගේ ප්‍රදේශයට පැමිණි බවයි. මෙන්න මේකයි අපි කතා කරන්න යන රහස. අපි අද මේ ගැන තමයි කතා කරන්නේ. ආව විදියවත් නෙවෙයි වැදගත්. ඔබ දන්නවද කොහොමද කිතුණුවෙක්මද කියලා ඔබ දන්නවද කියන එක. යෝහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා පිළිගන්න එහෙම නැත්නම් විශ්වාස කරන අයට දේව දරුවන් වෙන්න අවශ්‍ය බලය උන්වහන්සේ ලබා දුන්නා කියලා. විශ්වාස කරන අයට ලෝකේ එහෙම නැත්නම් විශ්වයේ මැවිල්ලේ මුළු මැවිල්ල ඇතුලේ තියෙන සමීපම සම්බන්ධතාවය ලැබෙනවා දෙවියන් වහන්සේත් එක්ක. දරුකම්. උන්වහන්සේගේ දරුවන් කියන මැවිල්ල තියෙන ලොකුම සම්බන්ධතාවය. දෙවියන් වහන්සේගේම දරුවන් මේ කියන ලොකුම අපි නම් කරන්න පුළුවන් ඉහළම සම්බන්ධතාවය විශ්වාස කරන අයට ලැබෙනවා කියලා දේ වචනේ සාහිත්‍ය කියනවා. අපිට සම්බන්ධතාවල් ගැන හිතා ගන්න උදව් වෙන සම්බන්ධතා දෙකක් දකින්න පුළුවන්. සම්බන්ධතාවයක ගැඹුරු හරය ගැන කතා කරනවා නම් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සම්බන්ධතා දෙකක් දකින්න පුළුවන්. දෙමාපිය දූදරු සම්බන්ධතාවය එකක්. අනිත් එක ස්වාමි පුරුෂයා බිරිඳ සම්බන්ධතාවය. සමහර ඒවා ඊතරම් සමීප නෑ. සමහර ඒවා ස්වාමියා වෙනම බිරිඳ වෙනම මේ වගේ කේසුත් තියෙනවා. දරුවන් වෙනම හැදෙන්නේ දරුවන් නැහැල කියලා එහෙමත් තියෙනවා. හැබැයි සම්බන්ධතාවයක් ගැන කිව්වම අපේ ඔළුවට වටහා ගන්න පුළුවන් අරුත ගන්න පුළුවන් හොඳම සම්බන්ධතාව දෙක තමයි ස්වාමියා බිරිඳ සම්බන්ධතාවය සහ දෙමාපිය දරුවන් අතර තියෙන සම්බන්ධතාවය. බයිබලයේ දෙවියන් වහන්සේ අපිත් මනුෂ්‍යයත් අතර සම්බන්ධය ගැන පෙන්වන්න මේ උදාහරණ දෙකම පාවිච්චි කරනවා. එතනින් වැදගත්කම ගොඩක් අපිට දකින්න පුළුවන් මේ දේව එහෙම නැත්නම් දේව මිනිස් සම්බන්ධතාවයේ තියෙන සමීපකම් කොයිතරම් ඒක මේ හරවත් දෙයක් විය යුතුමද කියන එක පැහැදිලිව එකෙන් කතා කරනවා. දෙවියන් වහන්සේ අපි අතර සම්බන්ධය ගැන පහදන්න සමාන කරන්න ගන්න උපමිතිය උදාහරණයක් විදිහට ගන්න ඇනලොජි එකක්. නිදසුන් වෙන්නේ ස්වභාව උන්වහන්සේගේ මනාලිය ස්වාමීන් වහන්සේ සම්බන්ධතාවය. අපි උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ අපේ පියාණන් දෙමාපිය දූදරු සම්බන්ධය. පැහැදිලිද ඔයගොල්ලන්ට? එතකොට කිතුණුකම කියන්නේ වෙන මොනවත් නෙවෙයි. ආගමික කමක් නෙවෙයි. චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමක් නෙවෙයි. අමුමම හොඳටම පැහැදිලිද? කිතුණුකම කියන්නේ සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය පැහැදිලිව නැත්තම් මොනවා කියාගත්තත් මොනතරම් මහා ලොකුවට බයිබලය පාවිච්චි කරන මොනතරම් ලොකු පෙළපතකින් ඇවිල්ලා කොහොම කියාගන්න හදුවත් කිතුණුවෙක් කියලා සම්බන්ධතාවයේ පෞද්ගලිකව හරවත්ව නැතිනම් අපිට කියන්න බෑ කිතුණුවෙක් කියලා. සම්බන්ධතාවයක් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. සම්බන්ධතාවයක් කියන්නේ ඇඟට පතර නොදැනී තියෙන එකක් නෙවෙයි. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ බව අපි දැනගෙන ඉන්න එකට උන්වහන්සේ කැමතියි. අපි ඔහේ නිකන් ඉන්නව නෙමෙයි. උන්වහන්සේ කැමති සම්බන්ධතාවය ගැන අපිට හැඟීමක් තියෙන එකට. දැන් අපිට තියෙන මිත්‍රකමක් අපි දන්නවා. විවාහක නම් ඔයගොල්ලෝ දන්නවනේ විවාහක බව. සම්බන්ධතාවය ගැන දන්නවනේ ඔයගොල්ලෝ. තාත්තා ගැන දන්නවා. අම්මගේ දරුවන් ගැන දන්නවා. සම්බන්ධය ගැන දන්නවා. සම්බන්ධ නැති අයට සම්බන්ධයක් නැහැ කියලා අපි දන්නවා. දෙවියන් වහන්සේ අපි අතරත් මේ සම්බන්ධයක් තියෙනකොට අපි සම්බන්ධයි කියලා දන්නවා. මම බැඳලා බවම දන්නවා. මට සම්බන්ධතාවයක් තියෙනවා මගේ බිරිඳත් මම දන්නවා. ඒ වගේ මේ දෙවියන් වහන්සේට මම සම්බන්ධයි මම මේක දන්නවා. අන්න ඒ වගේ දැනගන්නේ මේ හැකියාවක් මේ සම්බන්ධතාවයේ තියෙනවා. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ කැමති ඒ බව ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. අපි ඒ බව දැනගෙන ඉන්නවට උන්වහන්සේ කැමති. පළවෙනි යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳලා 13 වෙනි පදයට. පොතේ නැතිනම් බයිබල් පදේ සටහන් කරගන්න කොහෙන්ද? අදහන ඔබට මම මේ ලියා එවන්නේ ඔබට සදාකාල ජීවනයේ ඇති බව දැනගන්න පිණිස. නිකන් ඉන්න එපා. දැනගන්න පිණිස. රහස නෙමෙයි කියන්නේ. පොදුවේ අපිට කියන්නේ හැමෝටම. දැනගන්න. සදාකාල ජීවනයේ තියෙන බව දැනගන්න. පළවෙනි යෝහන් 5 වෙනි පරිච්ඡේදය. සමාව ලැබුණ බව දැනගන්න. සදාකාලික ජීවනයේ අයිති බව දැනගන්න.
දැනගන්න. එතකොට වැදගත් වෙනවා දැනගන්න එක ඒ නිසකකම මොකක් මතද පදනම් වෙන්නේ කියලා. දැනගන්න සාධාරණ හේතු තියෙන්න යමක් මත පදනම් වෙලා තමයි මම මේක දැනගන්න ඕනේ. නිකන් ඔහේ දැනගන්න හැටියක් නැහැ. ඒතකොට ඒක නිකන් ඔහේ හිතන මිත්‍යාවක් වෙන්න පුළුවන්. පැහැදිලිනේ දේවදරුකම ඔබ දැනගන්න ඕනේ. සම්බන්ධතාවය දැනගන්න ඕනේ. ගැලවෙම ලැබුව බව දැනගන්න ඕනේ. සමාව ලැබුව බව හොඳට සහතිකවම දැනගන්න ඕනේ. දැනගන්නේ කොහොමද? කවුද කියලා දෙන්නේ? කොහෙද ලියලා තියෙන්නේ? මොකක්ද පිළිගන්න සත්‍ය? මොකක් මතද පදනම් වෙන්නේ? මේ සත්‍යය. ඒකට පදනම් වෙන්න එක සමාන අගයන් තියෙන කරුණු තුනක් තියෙනවා. ඒකට පදනම් වෙන කරුණු තුනක් තියෙනවා. මේ සත්‍ය දැනගන්න පදනම් වෙන කරුණු තුනක් තියෙනවා එක සමානයි. මෙන්න මේ ට්‍රයිපෝඩ් එක. කකුල් තුනක් තියෙනවා. ට්‍රයිපෝඩ් කියන්නේ තුනක් තියෙන නිසා. කකුල් තුනක් තියෙන ආධාරකේ ට්‍රයිපෝඩ්. කැමරා එක මගේ ඉස්සරහ නදලා තියෙන ට්‍රයිපෝඩ් එක. එකක් හරි බැලන්ස් වෙන්නේ නැත්නම් ඒක ට්‍රයිපෝඩ් වෙන්නේ නැහැ. කැමරා එක මේ විදිහට රැඳිලා මාව ෆිල්ම් කරන්නේ නැහැ. එතකොට මේ කරුණු තුනට පදනම් වෙන්නේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේගේ ත්‍රිත්වයේ පුද්ගලිකත්වයන් එකිනෙක මත සම්බන්ධ කරුණු තුනක්. ඒ කියන්නේ පියාණන් වහන්සේට සම්බන්ධ කරුණක්, පුත්‍රයන් වහන්සේට සම්බන්ධ කරුණක්, සුද්ධාත්මයන් වහන්සේට සම්බන්ධ කරුණක්. මෙන්න මේ තුන මත තමයි අපි දැනගන්නේ ගැලවීම ලැබුවාමයි, මට සාතිකයි, සදාකාල ජීවනය ලැබුවාමයි කියන එක දැනගන්නේ. පළවෙනි පාදයේ ට්‍රයිපෝඩ් එකේ. පළවෙනි පාදයේ පළවෙනි කකුල දේව වචනය. සදාකාල ජීවනයේ ලබා ඇති බවට ස්ථිර භාවය ඇති කරගන්න පදනම් වන කරුණු තුනයි. පළවෙන්න දේව වචනය. ඒ කියන්නේ සත්‍ය විසක් හැංගීම් එපා. හැංගීම් උඩ දෑමෙන් කරන්න. හැංගෙන විදිහට සදාකාල ජීවනයේ ලබලද නැද්ද ගැලවිලද නැහැ. දැන් මං ගැලවිලා නැහැ. මං ගැලවිලා නැහැ. එහෙම බෑ. මගෙන් ඇහුවොත් එහෙම විවාහ වෙලා බව දන්නේ කොහොමද කියලා. අනේ අහන්නකො කවුරු හරි මම මොකද්ද කියන්නේ? විවාහ වෙලා බව හොඳටම දන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවොත් එහෙම. ඕගොල්ලන්ට බලා ගන්න නම් මාක් ගඩු ගන්න මුද්දවත් දාන්නවද ඒකක් නෑ. මම කොහොමද දන්නේ කියලා ඇහුවොත් එක ගේන්න හිතන් හිටියේ මට ඒක අමතකුණා. ඒක එහෙම ගේන්න හොඳ දෙයක් නෙවෙයි. රජයෙන් ලියලා දීපු ඩොකියුමන්ට් එකක් තියෙනවා. සහතිකයක් කියනවා. අපි ඒකට කියනවා විවාහ සහතිකය කියලා. ඒතරේ සහතිකය තියෙන නිසා මට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙලාවක මට අමතක වෙනවා නම් හරි අමතක කරන්න උත්සාහ කරනවා නම් හරි මට දැනගන්න පුළුවන් වෙනවා. ඒ සහතිකය ලියලා තියෙනවා කපුරු බණ්ඩාර ආරච්චිගේ ලලිත් චන්දන තිලක විවාහ වෙලා. ඔන්න එක සහතිකයක්. ක්‍රිස්තියානි බව දන්නේ කොහොමද කියලා අහුවොත් මට තියෙනවා සහතිකයක්. මේ තියෙන සහතිකය. ක්‍රිස්තියානි බව දැනගන්න සහතිකය. බයිබලෙ දේව වචනේ. වෙන විදිහවල් වෙන හැඟෙන විදිහවල් නෙවෙයි. ඒ සහතිකේ පදනම් වෙන්නේ දෙවියන් වහන්සේ කියලා තියෙන වචන මත, සත්‍ය මත. හැඟීම් එහෙට යනවා මෙහෙට යනවා ඉහළ යනවා පහළ යනවා වමට යනවා දකුණට යනවා. අද කොහොමද ඕගොල්ලන්ගේ හැඟීම්? අද විදුලි බලය නැහැ. අද උලන් ආවොත් හොඳයි. උලන් එවන්න ස්වාමීනි අද නැත්තම් ෆෑන් වලින් නම් අද උලන් නැහැ. අද හැඟීම් වලට මොන වගේ වෙලාද තියෙන්නේ? මම දන්නේ නැහැ කොහොමද තියෙන්නේ කියලා. කාල ගුණය අනුව හැඟීම් වෙනස් වෙනවා. දේශ ගුණය අනුව හැඟීම් වෙනස් වෙනවා. අපිට වෙන දේවල් අනුව අපේ හැඟීම් වෙනස් වෙනවා. ඊරක ආපු දේවල් අනුව හැඟීම් වෙනස් වෙනවා. ඊළඟ වරුවේදී වෙන්න තියෙන දේ දැනගත්තාම හැඟීම් වෙනස් වෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන දේ බරපතල දෙයක් නම් ඒකට බයයි මගේ හැඟීම් වෙනස් වෙනවා. ඉන්ටර්විව් එකට යන්න තියෙනකොට කොහොමද? දවල් 3ට ඉන්ටර්විව් එකට යන්න තියෙනවා කියලා දන්නවනම් මොන වගේ හැඟීමක්ද දෙන්නේ? මේ හරිය ඉඳලා දැනෙනවා ඒක. ඉතින් ඒ වගේ එකක් උඩ පදනම් කරගත්තොත් කොහොමද ගැලවීම? ඒ වගේ දෙයක් මත නෙමෙයි ගැලවීම පදනම් වෙන්නේ. සන්තෝෂයෙන් ඉන්න අපි දුක් වෙනවා. එදිතරව ඉන්න අපි බය වෙන හැංගෙනවා. නිර්භීතව ඉන්න අපි සමහර තැන්වලදී ලැජ්ජා වෙනවා. හැංගීම වෙනස්. ඒක දීලා තියෙන්නේ ඒක උඩ යැපෙන්න නෙවෙයි ඕන තරම් ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති. එක මොහොතක මෙහෙම හිටපු මිනිස්සු ඊළඟ මොහොතේ පල්ලෙහාට ගිය අවස්ථාවල් ගැන හැංගීම් ඔයගොල්ලන්ට හැංගීම් වෙනස් වෙච්ච දේවල් ගැන ඔයගොල්ලන්ට බොහෝ අත්දැකීම් ඇති. බොහෝ දේවල් කියන්න පුළුවන්කම තියෙනවා.
හැංගීම ඇවිල්ලා ට්‍රැෆික් ලයිට් එකක් වගේ. ට්‍රැෆික් ලයිට් එකපාරටම තියනවා දැකලා තියෙනවද? තියෙනවා. අපේ රටේ නම් තියෙනවා. කැඩිච්ච ඒවා. වැඩිපුර තියෙන්නේ මේවා. ඩ්‍රයිවර්ට ඕන දේ කරන්න වෙන්නේ. ට්‍රැෆික් ලයිට් එක එක විලාට වෙනස් වෙනවා. යන්න කියනවා, ඉන්න කියනවා, රැස් වෙන්න කියනවා, පාට තුනම වෙනස් වෙනවා. හැංගීම මේ වගේ තමයි. හිටපු ගමන් හොඳට තියෙනවා, හිටපු ගමන් අප්සෙට් වෙලා තියෙනවා, හිටපු ගමන් කොහෙවත් නැති වෙනවා. ඒක බොහොම භයානක දෙයක් අපිට තීරණ ගන්නයි යැපෙන්නයි බොහොම භයානක දෙයක්. ඉතින් ඒ නිසා ඒ නිසකකම දේව වචනේ මත දෙවියන් වහන්සේගේ පොරොන්දු මත පිහිටවන්න. කොහොමද දැන් ගැලෙමල බල කියන්නේ? බලලා කියන්න දෙයක් නැහැ. බයිබලෙන් කියලා තියෙනවා. දේව වචනේ කියනවා. වෙන කිසිම හේතුවක් නැහැ. මට නම් හංගෙන්නේ නැති වෙයි. සතුර මතක් කරන්න. ඔබ කොහොමද ගැලෙමල බලන්නේ? ඕවා වගේ හැසිරෙන්නේ. ඕවා වගේ ජීවිතයක් තියෙන බෑනේ. ජීවිතරට වෙනස්. ඒක බලපාවි යම් කිසි දෙයක විදියට. නමුත් ඒකුණ නෙමෙයි ගැලවීමේ සාතික භාවය. ගැලවීමේ සාතික භාවය තියෙන දේවයන් වහන්සේගේ වචනේ මතයි. එක පොරොන්දුවක්. එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. සභාවකට කියන්නේ. ඊතර සභාවකට ආමන්ත්‍රණය කරන යේසුස් වහන්සේ. සභාවක් කියන්නේ මිනිසුන්ගෙන් සමන්විත දෙයක්. ඒ නිසා පුද්ගලිකව අපිට බොහෝම ඔබිනවා. සභාවක් සමන්විත වෙන මිනිසුන්ගෙන් ඉතින් අපි මිනිස්සු හැටියට අපිට බොහෝ විට ගොඩක් අදාළයි ගොඩක් ඔබිනවා මේක. උන්වහන්සේ කියනවා මම තට්ටු කරනවා. ඔබ දොර ඇරියොත් ඇවිල්ලා මම ආහාර වේලා කරනවා. මිත්‍රකමේ සංකේතයක් ආහාර වේලා කියලා කියනවා. කෑම මිත්‍රකමේ සංකේතයක්. දැන් මේ අලුත් ජීවිතේ උන්වහන්සේට දොර ඇරපු වෙලාවේදී උන්වහන්සේ මේ ජීවිතයට ඇතුළු වීමෙන් අලුත් ජීවිතය ආරම්භ වෙනවා. නොඑක් නම් කියන්න පුළුවන් ඔබ. යේසුස් වහන්සේ පිළිගත්තා. යේසුස් වහන්සේ විශ්වාස කිරීම. දෙවියන් වහන්සේ පිළිගැනීම. දෙවියන් වහන්සේ අදහිීම. ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේට බාර කිරීම. ක්‍රිස්තුස් වහන්සේට හදවතේ දොර ඇරීම. සමාජයේ පාවිච්චි කරන එක නම් තියෙනවනේ. අපිට වචන සෙට් වගේක් තියෙනවා මේ පාවිච්චි කරන්න. ඕන දෙයක් කියන්න. ඒකේ ප්‍රශ්නයක් නමුත් මේ අමුතු ජීවිතය, අලුත් ජීවිතය පටන් ගන්නෙ උන්වහන්සේගේ ඇතුල් වීමෙන් පටන් ගන්න ජීවිතය. ඒක ඊට පස්සේ උන්වහන්සේ කියනවා මම ඔබ සමග සිටිමි ඊට පස්සේ. ඒක ලස්සන චිත්‍රයක් මට මේක ඇල්ෆා වීඩියෝ එකේ දකින්න පුළුවන් වුණා. අපි ඒක සිංහලයකට මම උත්සාහ කරනවා සිංහලයකට ඒ පින්තූරේ ඇතුල් කරන්න. ඒක චිත්‍ර ශිල්පියෙක් ක්‍රිස්තු වර්ෂ 1800 ගණන් වල ජීවත් වෙච්ච චිත්‍ර ශිල්පියෙක් අඳපු ලස්සන චිත්‍රයක් එංගලන්තේ සෙන්ට් පෝල්ස් කැතිඩ්‍රල් ඒ සභාවේ ගොඩනැගිල්ලේ දැන් මේක එල්ලලා තියෙනවා. ලෝකයේ ආලෝකයේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ඇවිල්ලා එක දොරක් ගාව ඉඳගෙන ආලෝකයක් අරගෙන දොරක් ළඟ ඉඳගෙන ඒ දොරට තට්ටු කරගෙන ඉන්නවා. පින්තූර. හරි ලස්සනයි ඒක. වල් බිහි වෙච්ච දොරක්. ඒක බලන්න ඒක මේ පාඩමට හරි ලස්සනට ඒක විස්තර කරලා දෙනවා. වල් බිහි වෙලා ගස්වැල් වැවිච්ච ලොකු ගස් දුවපු දොරක් කරනවා. මොනවාද තාප්පෝල ගස් දුවලා තියෙන්නේ. අන්න ඒ වගේ ගස්වැල් දුවල අඳුරු වෙච්ච මහා කරුවල මුස්පේන්ති පාට දොරක්. දොර ගාව ඉඳගෙන ආලෝකයක් කරන යේසුස් වහන්සේ තට්ටු කරනවා. යටින් මේ පදේ ලියලා තියෙනවා දෙතනදී. ඒ විස්තර කරන චිත්‍රය. ඉතින් එක කෙනෙක් ඇහුවලු චිත්‍රය දිහා බලලා බොහොම ලස්සනයි. ශිල්පියාට කතා කරලා කිව්වලු මම එක පුංචි දෙයක් නෝටිස් කළා. ඔයාලට අමතක වෙලා තියෙනවා මේ දොරේ අගුල අඳින්න. මේක ලොක් එක ඇඳලා නැහැ නේද? හෝමන් හන්ට් චිත්‍ර ශිල්පියා. එයා කිව්වලු නෑ අගුලක් තියෙනවා. එක අගුලයි තියෙන්නේ. ඒක ඉන්නේ ඇතුල් පැත්තේ. තේරෙනවද? අගුලක් තියෙනවා. අගුල තියෙන්නේ ඇතුල් පැත්තේ. යේසුස් වහන්සේ එළියෙන් ඉඳගෙන අගුල් අරින්නේ නැහැ. යේසුස් වහන්සේ එළියෙන් ඉඳගෙන ඒ කියන්නේ අපි තමයි දොර ඇරලා එන්න කියලා ආරාධනා කරන්න ඕනේ යේසුස් වහන්සේ. ඇරියොත් උන්වහන්සේ කියනවා මම ඇතුල් වෙනවා. අන පොරොන්දුවක්. ජීවිත විවර කළොත් ඔයාට හැංගෙන දේ වැඩක් නැහැ. තට්ටු කරපු හදවත විවෘත කරොත් බයිබලයේ කියන්නේ යේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා. සදාකාලික ජීවනයේ ස්ථිර භාවය ගැනයි අපි කතා කරන්නේ. එතන මට හැඟෙනවද? යේසුස් වහන්සේ මගේ ජීවිතේ නැමති හදවත නැමති දොරට තට්ටු කරනවා කියලා හරි එහෙම නැත්නම් මේක ඇතුලේ වාසය කරනවා කියලා හරි මට හැඟෙනවද? එහෙම හැඟීමක් උඩ ජීවත් වෙන්න ගියා නම් අපි ලොකු කරදරයක වැටෙනවා. තවත් පොරොන්දුවක් මම සදාකල් ඔබ සමග සිටිමි කියලා දේවචනේ කියනවා. එකවරක් ඒ වගේ ඇතුළු වුණාට පස්සේ උන්වහන්සේ හැමදාටම අපිත් සමගයි. ඒක හරියට මේ කාර්යාලයක ඉන්නකොට වැඩ කරන අයට අත්දැකීම් tie කාර්යාලයක වැඩ කරනකොට මොන වගේද? තමන්ගේ ඔෆිස් එකේ ඇතුලේ තව කවුරු හරි ඉන්නවනම් එහෙම නැත්නම් ගෙදරක ගන්න බලන්න. ගෙදරක ඇතුලේ ඉන්නවා.
සමහරට අම්මා කෙනෙක් කුස්සිය උයාගෙන ඉන්නවා දුවෙක් ඇවිල්ලා උදව් වෙනවා එක කාමරයක ඉන්න දෙන්නෙක් ගැන ගන්න බෝඩිමක ඉන්න එක කාමරයක වාසය කරන දෙන්නෙක් ගැන හිතන්න බලන්න. හැම තප්පරයකම අපි කතා කරන්නේ නැති වෙන්නේ. නමුත් වාසය කරනවා. මට හැඟීමක් තියෙනවා මේක ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. හැම තප්පරෙම මේ කාමරේ බෙදාගෙන දෙන්න කතා කරන්නේ නැති වෙවි. හැම තප්පරෙම මේ ගෙදර ඉන්න අය කතා කරන්නේ නැති වෙවි. නමුත් නිවැසියන් හැටියට කාර්යාලයේ එකට සේවය කරන එක කාමරේ බෙදාගත්ත අය හැටියට එහෙම නැත්නම් එක කාමරේ ඉන්න බෝඩ් වෙලා ඉන්න අය හැටියට හැඟීමක් තියෙනවා තවත් එක්කෙනෙක් ඉන්නවා. ගැවසීම ගැන හැඟීමක් තියෙනවා. අන්න ඒ වගේ උන්වහන්සේ වාසය කරනවාමයි බයිබලෙ පොරොන්දු වෙනවා. තවත් පොරොන්දුවක් උන්වහන්සේ සදාකාලික ජීවනය දෙනවා කියන්නේ. පොතේ බලන්න පුළුවන් මේක සාදාල පද තියෙනවා. දෙවෙනි කරුණට මතෙව් 28 20 වෙනි පදයේ තියෙනවා. උන්වහන්සේ සදාකාලික ජීවන දෙනවා යොහන් 10 28 වෙනි පදයේ කියනවා. අදහන්නාට සදාකාල ජීවනය දෙමි. අපිට හැංගී මොනවා කිව්වක් වැඩක් නැහැ. බයිබලයේ කියනවා සදාකාල ජීවනය දෙමි. ඒතර කවුරු රැවුවොත් එimhe සදාකාල ජීවනය ලැබිලා තියෙනවද? ඇත්තටම ගැලවිලා බලද? හැගෙන විදිහට උත්තර දෙන්න බෑ. අවශ්‍ය නැහැ. බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ නැවත නැගිටීම කියන සත්‍යය අපි කතා කළා පෞද්ගලික පාඩම් වලදී. මේ මලුන්ගෙන් නැවත නැගිටීම. මේක අපේ ජීවිතේට මොකක්ද තියෙන ඇති කරන බලපෑම. අදාළ වෙන්නේ කොහොමද? මොකක්ද තියෙන අදාළකම? පළවෙනියට එදා පාඩමේදී වගේ අපිට ඒක අතීතය තහවුරු කරනවා. අතීතයේ මේක සිදු වුණාමයි. ඒක නෑ යේසුස් වහන්සේ අල්ලා මරලා දැම්ම කියන එක නෙමෙයි. අතීතයේ මේ දේ සිදු වුණාමයි. ජයග්‍රහණය නිදහස ගෙන දෙන දෙයක් අතීතයේ සිදු වුණාමයි. ඔබ අද ගැලවෙම ලබන්නේ. පාදක වෙන යමක් අතීතයේ සිදු වුණාමයි. ඉතිහාසයේ සාක්ෂි දෙන්නේ යේසුස් කියන මනුස්සයව අල්ලා මරලා දැම්මා. වලලලා දැම්ම නෙමෙයි. අද ඔබ ගැලවෙම ලබන්නේ පාදක වෙන ඒ උත්තරීතර සිදුවීම අතීතයේදී සිදු වුණාමයි. ඉතිහාසයේ සාක්ෂි දෙන්නේ එක කාරණාවකට. ඊළඟට අපිට ඒක අද වර්තමානයටත් අදාළ වෙනවා. අතීතයේ අපිට තහවුරු කරනවා වර්තමානයේට යම්කිසි නිසකකමක් ගේනවා. යේසුස් වහන්සේ නැවත නැගිටින ජීවමානයි. අද වර්තමානයේ උන්වහන්සේගේ ගැවසීම අපි අතර තියෙන බව තහවුරු වෙන වර්තමානයේට මලුන්ගේ නැගිටීම වර්තමානයේට ගෙනෙන උන්වහන්සේ ජීවත් වෙන බවට සාධකයක්. තුන්වෙනුවට අපිට ඒක අනාගතය ගැන තහවුරුවක් ගෙනල්ලා දෙනවා. ජීවිතයේ දවසක දිවරණ දෙයක් නෙවෙයි. නැවත නැගිටීම තුලින් පැමිණුණු සදාකාලික ජීවනය මනුෂ්‍යයන්ට සදාකාල ජීවනය ලැබීම. ඒක නිසා අනාගතය ගැන තහවුරු වෙන ජීවිතය කියන්නේ මෙතනින් ඉවරලා යන දෙයක් නෙවෙයි. මේන් පස්සේ දිගටම සදාකාලෙ දක්වා දිගු වෙච්ච දෙයක් බවට සහතිකය අරගෙන එනවා නැවත නැගිටීම තුලින්. ඉතිහාසයේ එහෙම නැත්නම් අතීතය කියන නිකන් තේරුමක් නැති ජවනිකාවල් වගේ කියලා නිකන් උහි ඉවරලා ගිය නාට්‍යයක් නෙවෙයි. නිකන් ඉවරලා ගිය වැළලීලා ගිය දෙයක් නෙවෙයි. ඒක මහිමාන්විත අනාගතයකට අතිවාරමක් දැමීම දෙයක්. පටන් ගැනීමක් සිදුවෙච්ච දෙයක්. කුරුසිපත් වීම කියලා කියන්නේ. ඒ තුලින් අපි එදා කතා කරුවා ඉතිහාසයේ වෙනස් වෙච්ච හැටි. මිනිස් සංහතියට සමාව ලැබිලා මේ ඔක්කොම වැළලීලා යාමින් තිබිච්ච දේ නැවත ප්‍රබෝධමත් වෙච්ච හැටි. නැවත උන්වහන්සේගේ පොරොන්දුවක්පත් කරගන්න මනුෂ්‍ය ගැලවීම ලබන්න මුළු මිනිස් සංහතිය ගැලවීම ලබන්න මැවිල්ල ගැලවීම ලබන්න නිදොස් වෙන්න නිදහස් වෙන්න මේක පියවර හැටියට පළවෙනි පියවර හැටියට ඒ දේ සිදු වෙන හැටි ගැන අපි එදා දැක්කා. ඉතින් උන්වහන්සේ කෙරේ විශ්වාසය ලැබුවට පස්සේ අපිට සිදුවන දේ මේ බයිබලයෙන් සඳහන් කරනවා. ඒක කියනවා ඊට පස්සේ දවසක නැවත දවසකට උන්වහන්සේ නැවත පැමිණෙනවා කියලා. නව පොළොවක් අහසක් පිටවන උන්වහන්සේ එනවා කියලා කියනවා. දැන් මේවෙන් තමයි අපේ ස්ථිරභාවය රැඳිලා තියෙන කරුණ. එළිදරව් 21:1 උන්වහන්සේ සතුවයි සදාහටම උන්වහන්සේත් එක්ක වාසය කරන්න යනවා කියලා කියනවා. පළවෙනි තෙසලෝනික 4 පරිච්ඡේදයේ 17 වෙනි පදේ. වැරද්ද පරීක්ෂාව පාපය වේදනාව කඳුල දුක සුසුම ඒ දේවල් නැත්තරම නැති වෙලා යන දවසක් උදා වෙනවා කියලා බයිබලයේ කියනවා. හැංගීම් නෙමෙයි. දේව වචනේ නම් සත්‍ය. සත්‍ය කියනවා මේ වගේ දේවල් සිදු වෙනවා කියලා. යේසුස් වහන්සේ මූණට මූණ හමු වෙන බව කියනවා. පළවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. යේසුස් වහන්සේ මූණට මූණ හමු වෙනවා කියනවා. අපිට මහිමාන්විත ශරීරයක් ලැබෙනවා කියනවා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ. උන්වහන්සේගේ ස්වරූපයට මාරු වෙනවා කියලා කියනවා. පළවෙනි යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ. පොතේ නැති පද මම කියන විතර අතරදී තියාගන්න.
උන්වහන්සේ නැවත එන බව කියනවා අලුත් අහසක් පොළොවක් පිහිටවන්න එළිදරව් 21 වෙනි පරිච්ඡේදය. උන්වහන්සේ සතුවයි සදාටම උන්වහන්සේත් එක්ක වාසය කරන්න නැවත නැගිටීමකට නැගිටිනවා කියලා කියනවා පළවෙනි තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. පළවෙනි තෙසලෝනික 4:17. යේසුස් වහන්සේ මුහුණට මුහුණ හමු වෙනවා කියලා කියනවා පළවෙනි කොරින්ති 13:12. අපිට මහිමාන්විත ශරීර නැවත නැගිටින්න ලැබුව අයට නැවත මහිමාන්විත ශරීරයක් දෙනවා කියන පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ. කියලා බැලුවොත් ඒකේ නොයෙක් විස්තර කරලා තියෙනවා. යේසුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙනවා කියනවා පළවෙනි යෝහාන 3 වෙනි පරිච්ඡේදය දෙවෙනි පදේ. ඒක තමයි සත්‍යය. ඉතින් මේක අපි අල්ල ගන්නවා. ඇදහිල්ල තියෙන්න ඕන මෙන්න මේ දෙසට හරවලා. විශ්වාසය තියෙන්න ඕන මේ පැත්තට හරවලා. හැඟීම් ඒ පස්සට යන්න ඕන. පැහැදිලිද ඔයගොල්ලන්ට? දේව වචනේ කියන දේ කෙරෙහි විශ්වාසය රඳවන්න ඕන. හැඟීම් මේකට පිටිපස්සට දාන්න ඕන. කෝච්චි පෙට්ටියක් වගේ. කෝච්චි එන්ජින් එකක් වගේ. ඉස්සරහින් එන්ජින් එක මම පිටුර තියලා කාට දුන්නා. කොහෙද ගහලා තිබුණේ? තේ බෙදෙන් තැන ගහලා තිබුණා. ඇදහිල්ල. මැද දේව වචනේ ඉස්සරහින් යනවා. ඇදහිල්ල. හැංගීම් පිටිපස්සෙන් යනවා. එතන හැමතිස්සෙම ඇදහිල්ල යැපෙන්නේ කොහෙද? දෙවියන් වහන්සේගේ වචනේ මත. මට තියෙන හැංගීම් මත මට කෙනෙක් කියපු දේ මත නෙමෙයි මම අදහන්නේ. සිද්ධ වෙන දේවල් දිහා බලලා කෙනෙක්ගේ ජීවිතේ දේවල් දිහා බලලා ඇත්තම කරුණ වෙනවා ඇති නමුත් ඒව දිහා බලලා නෙමෙයි මම ඇදෙන්න තමයි. දේව වචනේ කියන සත්‍ය දිහා බලලා. මගේ හැංගීම් මම එතකොට ඒකට පිටිපස්සෙන් ඊට අනුකූලව මම පෙළමනවා මාව ඇදගෙන යන්නේ. හැංගීම් වලින් මම ගමන් කරන්නේ නැතුව. එන්නේ මේ වගේ පිළිවෙලකට සැකසෙන්න ඕනේ. ඊළඟට මේ ට්‍රයිපෝඩ් එකේ දෙවෙනි පාදය. යේසුස් වහන්සේගේ ක්‍රියාවල්. ඔයගලගේ පොතේ සටහන තියෙනවා. උන්වහන්සේ අපේ නිසා කරපු ජීවිත පූජාව සදාකාලික ජීවනයේ ලබා ඇති බවට ස්ථිර භාවය ඇති කරන්න අපි බලන්න ඕන තවත් කරුණක්. ඒ පුදුමයකට වගේ නිකන් මේ අපේ වැඩමත නෙමෙයි මේ ගැලවීමේ සහතිකය යැපෙන්නේ හොඳ වෙලාවක. එහෙම අපේ වැඩමත යැපුණා නිකන් හරි ගැලවීමේ සහතිකය හරි ගැලවීම හරි ස්වර්ගයට යන එක හරි සදාකාල ජීවනය ඕන එක මොන වචනයක් කියන්නේ මේක අපි කරන දේවල් මත යැපුණා නම් එහෙම හරි පුදුම දෙයක් වෙනවා. අපිට හිතා ගන්න බැරි වෙනවා ගැලවීම කියන්නේ. මොනවා කරලා ඉවර කරන්නද ඒක රැඳිලා තියෙන්නේ යේසුස් වහන්සේ කරලා අපි වෙනුවෙන් කරලා ඉවර කරපු මේ ක්‍රියාව මේ පූජාව මත රැඳිලා තියෙනවා. මම දුන්නු දන් මත මම කරගත්ත රැස් කරගත්ත කුසල් පින් මත මම කරපු හොඳ වැඩ මත රැස් වෙන්න මේ යැපෙන්න ගියා නම් ඒක මාර වැඩක් වෙනවා. පළවෙනි එක ලියවිල්ල දැන් මම ඇහුවම බැඳලාද කියලා මම තවත් උත්තරයක් දෙන්න පුළුවන්. එකක් තමයි මට ගන්න පුළුවන් රසාද සහතිකේ විවාහ සහතිකේ. දෙවෙනි එක මට මතක් කරන්න පුළුවන් සිද්ධියක්. දවසක් 1990 පෙබරවාරි මාසේ 3 වෙනිදා හන්දවේ 5ට විතර අපි දෙන්න හිටගෙන හිටියා. කොළඹ ගොස්පල් ටැබර්නකල් දේවස්ථානයේ ඉස්සරහා හිටගෙන හිටියා. සිද්ධියක් තියෙනවා. යම් කිසි දවසකදී ඇත්තටම සිදුවුණු සිද්ධියක් තියෙනවා. එතන මට විවාහය ගැන සහතික කරගන්න මට ඒක මතක් කරගන්න. ඇත්තටම සිදුවුණු දෙයක් ඒක. ගැලවීම ලැබුව බව සහතික කරගන්න. ක්‍රිස්තියානි බව සහතික කරගන්න බලපාන සිද්ධියක් හේතු වෙන සිද්ධියක් තියෙනවා. අවුරුදු 2000කට පෙර මැද පෙරදිග කල්වාරි කියලා තැනක කැත රළු කුරුසයක් මත වේදනාවෙන් කඳුළු පෙරාගෙන දාඩිය පෙරාගෙන ලේ පෙරාගෙන යේසුස් කියන අහිංසක මිනිස්සේ පූජා කරනවා. නැත්නම් ඒ කියපු තැනම ඒ විදිහටම ඒ වෙලාවේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙනුවෙන් පාපයේ මිලය ගෙවන්න කටයුතු කරනවා. සිද්ධිය. කිතුණුවන් කියන සාතිකය සමාව ලැබුණු බවට නිසකකම සදාකාලිකවම ජීවත් වෙන බවට හිතේ තියෙන සාතිකය ලියවිල්ලක් මත විතරක් නෙවෙයි රැඳිලා තියෙන්නේ.
යම් කිසි සිද්ධියකුත් මතයි අපි රැඳිලා සිටින්නේ. තේරෙනවනේ පැහැදිලිව මම කියන්නේ. අපි හිතගෙන ඉන්නේ යම් කිසි සිදුවීමකුත් මතයි. නිකන් මේ උපකල්පන. සිතුවිලි නෙවෙයි. ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. මම ඇත්තටම අර දවසේ අතනදී හිටගෙන අර දැන් මම එක අර අයිලක දිගේ ඇවිදගෙන ආවා. 1990 ඇත්තටම සිදු වුණා. ඉතින් මම හොඳටම දන්නවා කවුරු මොනවද මම දන්නවා මම ගහලා. ඒ වගේ තමයි. මම දන්නවා අතීතයේ ඉතිහාසයේ සාක්ෂි දුන්නා යේසුස් කියන කෙනා මරලා දැම්ම කියලා. මම දන්නවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ දවසේදී මෙන්න මේ විදිහට කුරුසිපත් වුණා කියලා. මේ සිද්ධිය ඉතිහාසයේ සිදු වුණා. එහෙනම් මම දන්නවා. මම ගැලවීම ලැබලා තියෙනවා. මොකද මම උන්වහන්සේගේ නාමයෙන් කියලා විශ්වාස කරන නිසා. ඒ කුරුසි පූජාවම විශ්වාස කරන නිසා. මම දන්නවා මේ දේ සිදු වුණා කියලා. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ දෙවෙනි කොටසේ. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. රෝම 6:23 වෙනි පදයේ දෙවෙනි කොටස. පාපේ කුලේ නම් මරණය කියන පළවෙනි කොටස අපි කලින් පාඩමකදී බැලුවා. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනය. දීමනාව ටැග් කියන වචනය ඇවිල්ලා ග්‍රීක භාෂාවෙන් ටිකක් ලස්සන තේරුමක් තියෙන වචනයක්ලු. දැන් අපිට ලොකු දෙයක් ඉදිරිපත් කරනකොට ලොකු ටැග්ගක් වගේ දෙයක් ලැබෙන්න යනකොට ඒක සමහර ලාවට දැන් මොනවාද අපිට පොදුවේ අපිට හිතලා බැලුවොත් අපේ ජීවිත වෙන සමාජයේ ලොකු ටැග් ඉදිරිපත් කරන අවස්ථාවල් තියෙනවා. කෝටි ගණන් මේ සතියේ ජයමල්ල කියව ගන්න බෑ මිනිස්සුන්ට. ඒ තරම් ඉලක්කම් තියෙනවා. හැබැයි අපි දන්නේම නෑ යටින් 10 10 අපෙන් හූරනවා. මම කියන්නේ ඔයගොල්ලෝ හූරන්නේ නැහැ ලොතරයි. මම ජීවිතේට හූරලා නැහැ. සමහර අය මේකට පෙළඹිලා තියෙනවා. මම පොදුවේ සමාජය ගැන කිව්වොත් ටැග්ගක් ඉදිරිපත් කරනවා. ලොකු ටැග්ගක්. අනේ හිතනවත් ලබා ගන්න බැරි ලොකු ටැග්ගක්. ඉලක්කම් ටිකම බර ඇති. උස්සන් යන්න ගියොත් එහෙම. සල්ලි මල්ල කොයිතරම් බර වෙන්න ඕනද? හැබැයි 10 10 ගෙවන්න වෙනවා. හම්බ වෙනකල් ගෙවන්න වෙනවා 10 10. හැමෝටම ওই ලොකු ඉලක්කම් ලැබෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු 10 10 ගෙවනවා. ඊට පස්සේ 20ක් හම්බුනොත් ඒ 20 දීලා තවත් 10 තවත් ගමවන්න කියලා 20ක් නැති වෙනවා. ඊට පස්සේ මම දන්නේ කොහොමද දෙන්නේ කියලා කොහොම හරි නැති වෙලා යනවා. ලොකු එකක් ඉදිරිපත් කරාට යටින් ඔබ දන්නේම නැතුව ගන්න. මේකට ඉංග්‍රීසියෙන් වෙන වචනයක් කියනවා. අපිට ඒක අදාළ නැහැ. අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් සිද්ධිය මෙන්න මේ වගේ තමයි ලොකු ටැග් එකක් හම්බ වෙනකොට. සමහර වෙලාවල වෙන දෙවිවරු දෙන ටැග්. වෙන දේවතා ක්‍රම දේවතා පිදවිලි දෙවිවරුන්ගේ ක්‍රම වල අදහපු විශ්වාස කරපු අයට දන්නවා ඇති. ඒ අය තෑගි දෙන්නේ කොහොමද? ඒකට හරියන්නේ එක දේවල් අපෙන් ලබා ගන්න. එහෙමනේ දෙන්නේ නේ. අර ලොකු කොලයක් තියෙන පූජා වට්ටියට කපුවගේ ඇහැ ටක් ගාලා ගිය ගමන් කපුවගේ ඇහැ හරහානේ දෙවියන්ගේ ඇහැ වැටෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දෙවියෝ උදව් වෙන්න ඉදිරිපත් වෙනවා. කොහොම හරි ඒව සිදු වුණා. නමුත් එහෙම නෙවෙයි මේ දීමනාව තියෙන්නේ. දැන් ගන්න පස්සේ ගෙවන්න. මේ පාර පුරාම ගහලා තියෙනවනේ. ගාල් පාර පුරාම බයිනාව පේලේට වල ක්‍රමනේ නේ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් වගේ. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව දෙන්නේ අපිව හුරාගෙන කාලා නෙවෙයි. ඔබ නොදැනුවත්ව යටින් හුරාගෙන කන ක්‍රම වලින් හම්බෙන තෑග්ගක් වගේ නෙවෙයි මේ දීමනාව. යෙසායා 53 6 වෙනි පදේ අපි කලින් පාඩමකදී බැලුවා. උන්වහන්සේ අපේ වරද ලබාගත් හැටි. කුරුසිය මතද උන්වහන්සේ අපේ වරද ලබාගත් හැටි ගැන අපි අපේ අයිතිකම් යෙසායා පොතේ මේකයි කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මතට ගත්. මෙන්න මේ දේ තමයි පැහැදිලි කරන්නේ. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ මේ අයිතිකම් අපෙන් අරගෙන යේසුස් වහන්සේ මතට ලැබුවා කියලා. දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ. දෙවියන් වහන්සේ කිසි පාපයක් නොදත් යේසුස් වහන්සේ අප වෙනුවට පාපය වෙන්න සැලැස්සුවා. පාපයෙන් වැහිලා වසාගෙන හිටපු අපි අපෙන් අරගෙන කිසිදු පාපයක් නොදන්න යේසුස් වහන්සේ මතට දෙවියන් වහන්සේ මේ පාපය රැඳෙව්වා කියලා බයිබලයේ කියනවා. කුරුසිය මතදී යේසුස් වහන්සේ අපිව ධර්මිෂ්ඨයන් බවට පත් කළා. වැහිලා තිබුණු ඔක්කොම දේවල් අරන් දාලා සම්පූර්ණ නිවැරදි සම්බන්ධතාවයක් ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ ඉදිරියේ නිවැරදි right standing
නිවැරදිව හිට ගැනීම, නිවැරදිව සම්බන්ධ වීම. අන්න එහෙම සම්බන්ධයක් තිබුණේ නැති මේ සංහතියට ඒ සම්බන්ධතාවය ඇති කරලා දුන්නා. ඒතකොට මේ තෑග්ග කොහොමද ගන්නෙ? මොමිලේ දුන්නු මේ තෑග්ග කොහොමද ගන්නෙ? පසුතැවිලි වීමෙන් සහ ඇදහිීමෙන්. පසුතැවිලි වෙනවා කියලා කියන්නේ ග්‍රීක වචන තේරුම මනස වෙනස් කරගන්නවා. සති කීපයකට ඉහත ඉරිදා ඔයගොල්ලෝ හොඳට පැහැදිලිව ඇහුවා පසුතැවිලි කියන්නේ. මල ක්‍රියාවලින් පසුතැවිලි වෙනවා. සමහර දේවල් අපිට හොඳයි. නමුත් දෙවියන් වහන්සේ කියන එවැනි පසුතැවිලි වෙන්නේ. අපිට හොඳට හිතිලා අපිට හොඳට සුවය දෙන අපිව තෘප්තිමත් කරවන අපේ ආශාවන් සන්තරපණය කරවන හොඳ ගතියක් ඇඟට ගෙනල්ලා දෙන එහෙම නැත්නම් ජීවිතයට ප්‍රතිරූපයට හොඳ දෙයක් ඇති කරන සමහර දේවල් වලින් පවා දෙවියන් වහන්සේ පසුතැවිලි වෙන්න කියනවා. මොකද උන්වහන්සේ දන්නවා සමහර අපිට හොඳයි කියලා හිතුණාට ඒ දේවල් අපිට හානි කරනවා. ඉතින් අපිට හානි කරයි කියලා උන්වහන්සේ දන්න නිසා බොහෝ දේවල් වලින් අපි හැරෙන්න ඕනේ කියලා දේවල් කියනවා. එවෙන් හැරිලා එවෙන් ඉවත් වෙලා ඒ කියන්නේ පසුතැවිලි. නැතුව පැත්තකට මුල්ලකට වෙලා කාටවත් පේන්නේ අඬන පසුතැවිලි ගැන වීම ගැන මේ කතා කරන්නේ. සම්පූර්ණයෙන් සිද්ධිය නිවතට දෙනවා. සම්පූර්ණයෙන් මනස වෙනස් කර ගැනීම. ඊළඟට ඇදහිල්ල. ඒ වගේ මනස හිස් කරගත්තේ නැත්නම් ඇදහිල්ල තබන්න බෑ. නිවැරදි දේ මත අදහන්න නම් නිවැරදි දේ කෙරේ ඇදහිල්ල රඳවන්න නම් ඉස්සෙල්ලාම ඒ දිශාවෙන් අයින්ට වෙන්න ඕන. මොකද ඇදහිල්ල කියන්නේ හැමතිස්සෙම අර අපි ගමන් කරන පෞකාර මාර්ගයට ප්‍රතිවිරුද්ධ දෙයක්. මේ පැත්තේ යනකොට අදහන්න නම් ඒ පැත්තට අදහන්න බෑ. ඉවතට හැරෙන්න ඕන. ඇදහිල්ල හැමතිස්සෙම ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවක තියෙන්නේ. ඉතින් ගමන් කරන මාර්ගයෙන් පසුතැවිලි වීම කියලා කියන්නේ අනිත් පැත්තට සම්පූර්ණයෙන් හැරෙන එක. ඔබ ගමන් කරන මාර්ගය සම්පූර්ණ නිවතට ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවකට හැරෙන්න. ඉතින් මේකට බලපාන මානසික හේතු තියෙනවා. මනස ඇතුලේ ඇති වෙන සිදුවීමක්. ඒක හේතු කරන මගේ කැමැත්ත, මගේ ආවේගයන් ඔක්කොම කලතලා ගෙනල්ලා තීරණයක් සුව කැමැත්තේ මම තීරණයක් අරගෙන ක්‍රියාවක් උදෙසා පාය තබනවා. වෙන මේක තමයි දෙන්නේ. යේසුස් වහන්සේ පුරුෂය මත කරපු දේවල් කෙරෙහි විශ්වාස කිරීම. එක මිෂනරිවරයෙක් එක ගෝත්‍රයකට සුභාරංචි කියන්න ගියාම ඔහේ භාෂාව දැනගෙන ගිහලා දන්නවා. ඒ භාෂාවේ නැහැලු ඇදහිල්ල කියන වචනේ. මොකද ඒ රටේ ඒ ගෝත්‍රික ජනතාවට කවුරුත් කාවත් විශ්වාස කරන්න අදහන්නේ නැහැ මිනිකම. ඉතින් මස් කා ගන්න එක එක්කෙනාට ගුලල් කා ගන්න ඒ වගේ මස් කනවා කියලා කොහොම වෙන જાතින්ගේ මසුත් කනවා, තමුන්ගේ જાතියන්ගේ මසුත් කනවනේ. chance එකක් හමුනොත් කනවා. ඒක නිසා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. භාෂාවේවත් නැහැ විශ්වාසය කියන එක. ඉතින් මෙයාට ප්‍රශ්නයක් වුණා ඇදහිල්ල ගැන කියලා දෙන්න. ඉතින් මේක හිත ඉඳගෙන හොඳට පුටුවක ඉඳගෙන ඉන්න ගම හාන්සි පුටුවක දවසක් යාතිකෙක් ඇවිල්ලා ඉන්නකොට කතා කරනකොට මෙයාට මතක් වුණා ඔය කිසි දෙයක්. මතක් කළා මෙයා ඉතින් කකුල් දෙක ඉස්සුවා. පුටුවේ ඉඳගෙන හොඳට පස්සට වෙලා කකුල් දෙක ඉස්සුවා. ඉස්සලා ඇහුවා දැන් මම මේකට මොකද්ද කියන්නේ? නේ දැන් මම මොකද්ද මේ කරන්නේ කියලා ඇහුවා. ඇහුවම ඒ භාෂාවෙන් ඒකට කරන වචනේ ඒකට කියන වචනේ ඒ මිනිස්සයා කිව්වලු. ඒ ගෝත්‍රිකයා කිව්වලු. ඔයා මෙන්න මේකයි කරන්නේ. කියන්නේ එයා කරේ මොකද? එයාගේ මුළු බරම පුටුව මතට රඳවලා ඒ පුටුවට ඇලවෙන එක කරේ. ලීනි පුටුවට ඇලවෙන එක කරේ. ඒකට කියන වචනේ එතකොට අර ගෝත්‍රිකයා කිව්වලු. මෙන්න මේක තමයි ඇදහිල්ල කියන්නේ කියලා. එයා පටන් ගත්තා ඒ වචනේ භාවිතා කරලා ඇදහිල්ල ගැන උගන්වන්න පටන් ගත්තා. ඇදහිල්ල කියන්නේ ආගේ සම්පූර්ණ අර සම්බන්ධතාවයේ අනිත් එක පැත්තකට අරන් දාලා සම්පූර්ණයෙන් යම් කිසි දෙයක් කරේ විශ්වාස කරනවනේ. සම්පූර්ණයෙන් ඒ මත යැපෙන්නේ. දෙවියන් වහන්සේ කියලා ඇදහිම කියලා කියන්නේ අනිත් ඔක්කොම සම්බන්ධතාවය කපලා අනිත් ඔක්කොම බර පැටවන එක අරන් දාලා මුළු බරම මම උන්වහන්සේ මතට පටවනවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්ත නිසා උන්වහන්සේ මත ඇදහිලා රඳවන්න පුළුවන්. දෙවියන් වහන්සේ විශ්වාසවන්තභාවය ගැන සහතික වෙන්නේ මගේ හැඟීම් වලින් නෙමෙයි ආයතනයක් මම කියන්නේ දේව වචනේ. මොකද දෙවියන් වහන්සේ තමන්ව එළිදරව් කරන අපි ඊළඟ පාඩමේදී බලනවා. ඊළඟ පාඩම ඇවිල්ලා බයිබලය කියවන්නේ ඇයි කියන එක. එතකොට අපි දකිනවා දෙවියන් වහන්සේ මේ තුලින් එළිදරව් වෙනවා. එතකොට මේ තුලින් එළිදරව් වෙන දෙවියන් වහන්සේ මම දකින්න මම මේක විශ්වාස කරලා මම උන්වහන්සේ කෙරේ මගේ ජීවිතේ ඒ පැත්තම රඳවන ඒක කෙරේ යැපෙන්න පටන් ගන්නවා. නායකරා ඇල්ල දියැල්ල හරහා ඇවිදින අර කවුද කඹවල ඇවිදින මිනිස්සු ඉන්නේ. මෙයා ලෝක ප්‍රසිද්ධ මිනිස්සෙක්. නායකරා දියැල්ල හරහා මෙයා කඹයක් බැඳගෙන දවසක් ඔන්න ඇවිදිනවා. මිනිස්සු ඕ ගාලා මේ ෂෝ එක බලාගෙන ඉන්නවා. නැග්ගා මේකට නැගලා
ඔයගොල්ලෝ දැකලා තියෙනවද මාර්කලින්ද යනවා? මාර්කලින්ද මොටරසයිකල් එක කාරගෙන මේ මනුස්සයා වැඩ දාලා මේක බරපතල කරලා පෙන්නලා යනවා දැකලා තියෙනවනේ බරපතල. ඊට වැඩි මේක වෙලාස් හැබැයි. ඉතින් නායකරා දියැලේ මේ තනි කම්බියේ මත දෙන රෝප් ෆෝකස්ද මොකක්ද එකක් කියන ඒ කම්බියේ මත ඇවිදින මිනිස්සු. මෙයා මොන හරි දෙයක් අරගෙන යනවා. එකපාරක් මේ මැදට ගිහිල්ලා ඇවිදලා එනවා ආපෝසරක් පිටිපස්සට එනවා. එකපාරක් ඇස් දෙක බැඳගෙන යනවා. ඊට පස්සේ මැදට ගිහිල්ලා මේ කතාවේ නම් කියනවා මැදට ගිහිල්ලා සොසේජ් එකක් බැදගෙන ගෑස් එකකින් ඒකත් කාලා පෙන්න ඕන. මැද ඉඳන් කතාවට කියනවා. හරිද? මෙච්චර දේවල් කරලා අන්තිමට වීල් බැර් එකක් අරගෙන අලගෝනියක් පටවගෙන වීල් බැර් එක අරගෙන ගියා මේගොල්ලෝ. මිනිස්සු අප්පුඩි ගන්නවලු එකින් එකට මිනිස්සු අප්පුඩි ගන්නවලු. උරේ පුදුම වැඩ කාටවත් කරන්න බැරි වැඩ. දැන් මෙයා ඊට පස්සේ බිමට බහැලා කවුද මේ ලොක්කෙකුත් ඇවිත් හිටියද? කවුරු හරි ප්‍රින්ස් ඔෆ් වේල්ස් හරි කවුරුද තියෙන මේ කතාව කියන දවසේ. ඇත්ත සිද්ධ වෙන්නේ නැති. දැන් ඔයගොල්ලෝ විශ්වාසද? මට මේ අලගෝනිය වගේ දෙකක් මේකේ දාලා ගෙන යන්න පුළුවන් කියලා. කෑගවල මිනිස්සු විශ්වාසයි කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ විශ්වාසද මට මේකේ දාලා මිනිහෙක් වුණත් ගෙන යන්න පුළුවන් කියලා. කෑගවල මිනිස්සු අපිට හොඳටම ෂුවර් වාට ගෙන යන්න පුළුවන් කියලා. නගින්න යා කිව්වා. එහෙනම් නගින්න ඔයා. ඉතින් එයා ගොඩක් හේතු ගෙනාවලු නගින්න නැතුව ඉන්න. මේක කියලා කොහොම හරි ගෙනාවේ නැහැ. කවුරුත් නැග්ගේ නැහැලු. ඉතින් ඒ කතාවේ නම් කියනවා අන්තිමට එක ගෑනු කෙනෙක් නැග්ගලු ඇවිල්ලා. එයාගේ අම්මලු බැලුණා. බ්‍රෙන්ඩන් කියන බ්‍රොන්ඩන් කියන මේ මිනිහාගේ අම්මලු. ඇවිල්ල කියන්නේ අපි ඒක දකින්න එක නෙවෙයි. එයාකට සමාන්තරව ක්‍රියාවක් කරන්න පෙළඹෙන්නේ. භයානක වෙන්න පුළුවන් සමහරවල්ලාවට දෙයක්. ඒක කරන්න ක්‍රියාවක් කරන්න පෙළඹෙන්නේ. ඒතර මේ ක්‍රම දෙක මගින් තමයි ඒ ටැග් ලබා ගන්න. මිලේ තියෙන දීමනාව ලබා ගන්නේ කොහමද? අර මුළු ලෝකෙම සබන් තිබ්බට වැඩක් නෑ. කවුද කිව්වේ? අයිනත් මොකද කියලා කිව්වේ? කොහෙද කිව්වේ? මුළු ලෝකෙම කොච්චර සබන් තිබුණත් වැඩක් නෑ. අරගෙන ගාලා හොඳට දාඩිය තියෙන තැන හොදලා යවුවේ නැත්තම් ගඳයි. ඒ වගේ තමයි ටැග් අල්ලන් ඉන්නවා. ඒගොල්ලෝ ටැග් හම්බුනානේ. සාහිතිකපත් හම්බුනානේ. නම කියනවා. මෙන්න මේ කෙනා එන්න. සමහරවිට කවුරුත් ආවේ නැහැ. බලන්න මතකනේ පෞගේ සතියවලදී ඉරිද දවසේ තෑර සාහිතික ප්‍රදානය කරන වෙලාවේදී ගන්න ඕනේ. දීමනාව ගන්න ඕනේ කියලා. අතීතයේ සිදු වුණා. සත්‍යතාවයේ වචනේ ලියලා තියෙනවා. නමුත් අපි ඒක ගන්න ඕනේ. පසුතැවීමෙන් සහ ඇදහිල්ලෙන් අපි ඒක ලබා ගන්න. හරි ඊළඟට තුන්වෙනි ට්‍රයිපෝඩ් එකේ තුන්වෙනි පාදය. ආත්මයේ සාක්ෂිය. එමෙ නැත්නම් ආත්මයන් වහන්සේගේ සාක්ෂිය. සුද්ධාත්මයන් වහන්සේ අපි තුල කරන ක්‍රියාව. අපි නෙමෙයි ඒක. උන්වහන්සේ විසින් ඇති කරන සාක්ෂිය. දැන් අරක අපි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් අපි ඇදහිල්ල දේවචන මත රැඳවීමෙන් සහ ඉතිහාසගත සිද්ධි දෙස බැලීමෙන් අපි ඇති කරගන්නේ. මේ කතා කරන යනකොට එක දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපි තුල තන්පත් කරනවා. බැඳෙනද කියලා ඇහුවම දැන් මම කරුණු දෙකක් කිව්වා. තවත් එක කාරණාවක් මට කියන්න පුළුවන්. එකක් තමයි ඔව් මම බැඳලා මට ගෙදර අල්මාරිය දාලා විවාහ සහතිකය තියෙන නිසා. දෙක තමයි 1990 පෙබරවාරි 3 වෙනිදා ගොස්පල් ටැබර්නකල් එකේදී අපි දෙන්න බැඳපු නිසා ඒක නිසාත් මට කියන්න පුළුවන් තාම තේරුන්නේ නැහැ. ඒක නිසාත් මට කියන්න පුළුවන් අපි විවාහ වුණා කියලා. 3 වෙනිව මට කියන්න පුළුවන් බැඳලා කියලා මම ලබලා තියෙන අවුරුදු 12ක් නේද 12ක් තිස්සේ අපි ලබලා තියෙන අත්දැකීම නිසා මට කියන්න පුළුවන්. අත්දැකීම නිසා මට කියන්න පුළුවන් මම මේ තුලින් ගිහිල්ලා තියෙන නිසා මට කියන්න පුළුවන් මම විවාහකයි කියලා. එතකොට මට ලියවිලා තියෙනවා සිද්ධියක් තියෙනවා තුන් දෙනවා මට අත්දැකීමක් තියෙනවා. මම දන්නවා. පැහැදිලි? තේරෙනවද? ලියවිල්ලෙන් මම දන්නවා. එදා සිදු වුණු සිද්ධියෙන් මම දන්නවා. ඊට පස්සේ මම මේකට ඇතුළු වුණ නිසා මම අත්දැකපු අත්දැකීමෙන් මම දන්නවා විවාහකයි. ක්‍රිස්තියානිකාරයෙක් බව ඔබ ගැළවීම ලැබුවා. සදාකාල ජීවනයේ සහතිකවම ලැබෙන බව. දෙවියන් වහන්සේගේ පොරොන්දු සහතිකවම ලැබෙන බව. දේව වචනෙන් දකින්න පුළුවන්. එදා සිදු වුණු සිද්ධිය මට දකින්න පුළුවන් වෙනවා. ඒව නිදහස් කරපු බව. ඊළඟට ආත්මයන් වහන්සේ අපේ ඇතුලේ ඇති කරන අත්දැකීම තුලින් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේ මත ලැබීමේදී යේසුස් වහන්සේට තත්තු කරන යේසුස් වහන්සේගේ ජීවිතයේ දොර විවෘත කිරීමේදී උන්වහන්සේ අප තුළට පැමිණෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අප තුළට පැමිණෙනවා. අපේ තුළ ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරනවා. දේවචනේ කියනවා මේක උන්වහන්සේගේ මාලිගාව බවට පත් වෙනවා කියලා. ශරීරය පවා දෙවියන් වහන්සේගේ මාලිගාව බවට පත් කරගන්නවා.
සමහරවිට පොඩ්ඩක් පැත්තට කරලා මේවා හිතනකොට හරි පුදුමයි. මේ වැවුම්කාර දෙවියන් වහන්සේට වෙන කොහේ හරි හදාගන්න තිබුණ නැද්ද ගියක්? වාසය කරන්න ඕන නම්. ඇයි මේක ඇතුළේම මාලිගාවක් කරගත්තේ? ඒක ගේකුත් නෙවෙයි ඊට පස්සේ මාලිගාවක් කොහොම අපිට කරන්න තියෙන වැඩ වැඩි. පොඩියට පැලක් ගහලා යේසුස් වහන්සේට දෙන එක ලේසි ලෑලි ටිකක් අටවල දෙන එක. මාලිගාවක් ගහලා දෙන්න ඕනේ මේක. ටිකක් අමාරුයි. මොකද ප්‍රමිතියක් තියෙන. මේ ප්‍රමිතිය ගිනලා ගහලා දෙන්න. යේසුස් වහන්සේ පිළිගැනීමේදී ශුද්ධාත්ම වහන්සේ අපේ තුල වාසය කරන්න වෙනවා. ශුද්ධාත්ම වහන්සේ නැති තැනත්තා දෙවියන් වහන්සේට අයිති කියලා විශ්වාස කරන්න අමාරුයි. පොරොන්දු හැමනේ මම ඔබ තුළට වාසය කරන්න පැමිණෙමි. ඉතින් ඒ පුද්ගලෙක් දිහා බැලුවා මේ පුද්ගලයා තුළ දෙවියන් වහන්සේගේ ආත්මය වාසය කරනවා කියලා දකින්න නැත්නම් සැකයක් මතුවෙනවා. ක්‍රිස්තුස් වහන්සේට අයිතිද කියලා. ක්‍රිස්තුස් වහන්සේ අයිති නම් උන්වහන්සේ ඉන්නවා නම් බුද්ධාත්ම වහන්සේගේ සාක්ෂිය එතන දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධතාවයෙන් ඇතුලෙන් අපිව වෙනස් කරනවා. බුද්ධාත්ම වහන්සේ අපි තුළට පැමිණිලා උන්වහන්සේ අපිව ඇතුලෙන් වෙනස් කරනවා. අත්දැකීම් ලැබෙනවා. අත්දැකීම සාහිතිකයේ සිද්ධිය සහ ඊළඟට අත්දැකීම. අත්දැකීම කියන්නේ යම් යම් දේවල් සිදු වෙන්න පටන් ගන්නවා. විවාහ ජීවිතයේ යම් යම් දේවල් සිදු වෙන්න පටන් ගන්නවා. මම අත්දකින්නවා ඒක. ක්‍රිස්තියානි ජීවිතයේ මම දේවල් අත්දකින්නවා. සුද්ධාත්ම වහන්සේ පැමිණෙනාට පස්සේ බයිබලයේ කියන මේ ප්‍රමිතිය ඇති වෙන බව මම දන්නවා. මම දන්නවා උන්වහන්සේ වෙනස් කරනවා. ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ කියන උන්වහන්සේගේ ඵල ඉන්න තරක් නැත්තම් සුද්ධාත්ම වහන්සේ මේවා තියෙනවා වටේට. එහෙනම් බැලුවාම ඒවා තියෙනවා නම් අපි දන්නවා ඇතුලේ උන්වහන්සේ ඉන්නවා. අත්දැකීම කියන්නේ ඒකයි. ඉතින් ඵල නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. තරන් වහන්සේ ඉන්නවද කියලා. සුද්ධාත්ම වහන්සේ ඉන්නවා කියනවා නම් ඵල නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. ඇත්තමද මේ කියන්නේ කියලා. මේ සම්බන්ධතාවයෙන් අනිවාර්යෙන් ඔබ වෙනස් වෙනවා. සුද්ධාත්ම වහන්සේ වාසය කරන්න ඇතුළට ආවට පස්සේ සුද්ධ නිසා අයන්න ඒව කපලා දානවා කොහොමද? අශුද්ධ කියන දේවල් කොහොමද ඉතුරු වෙන්න බෑ. සුද්ධාත්ම වහන්සේ වාසය කරනකොට කොහොමද සුද්ධ වෙන්න පටන් ගන්නවා. තේරෙනවනේ? සතෙක් läගපු තැනක් අපි දකින්න පුළුවන්. බල්ලෙක් බඳින තැන බල්ලා නැති වුණත් දකින්න පුළුවන්. එතන මොනවද ඉතුරු වෙන්නේ? බල්ලු මයිල් කියාවි. කාලා දාපු ඉඳුල් කියාවි. ගත කරපු ජරාව කියාවි. අඩිපාරවල් කියාවි. මොනව නැතත් නාය තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. ගොඩක් දේවල් ඒ වගේ නේද? නාය තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. ගැවසෙන තැන අඳුන ගන්න පුළුවන්. උරුලෑව ගියා වගේ කියලා කියමනක් තියෙන්නේ. ගියොත් ගඳයි. සුද්ධාත්ම වහන්සේ ඉන්නවා නම් උන්වහන්සේගේ ඵල ඒ වටේට ඇති වෙනවා. ඒ ජීවිතය ඇතුලේ ඇති කරනවා උන්වහන්සේ. අපි තුලින් සුද්ධාත්ම වහන්සේ අපිව වෙනස් කරනවා. ඇතුලෙන් සිදු වෙනවා. බාහිරින් වලින් ඇති කරගන්න ඕන දේවල් නෙවෙයි. තීරණයක් අරගෙන ඇති කරගන්න ඕන දේවල් නෙවෙයි. සුද්ධාත්ම ඵල කියන්නේ අපි ඇති කරගන්න ඕන දේවල් නෙමෙයි. උන්වහන්සේගේ ගැවසීම නිසා උන්වහන්සේ අපිට ඉඳ දෙනවා. අපේ තුල විහි කරන මට ඕන වහලා දාන්න පුළුවන්. මට ඒවට ඉඳ දෙන්නේ නැතුව උකට වහලා දාන්න පුළුවන්. කපලා දාන්න පුළුවන්. ඵල එන්නේ නැති වෙන්නේ. ගහක ගෙඩි එන්න කියලා කපලා දාන්න පුළුවන්. ගෙඩි ගන්න මට බෑ. ඵල දරනවනේ ගහ. මට ඕන නම් එන්නේ ඒව නොඑන්න වැඩ කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ දීමනාවල් කරුණාව, ප්‍රේමය, ඉවසීම, මෘදුකම, විශ්වාසකම, යහපත්කම, පමණ දැන ක්‍රියා කිරීම ඕන එකක් ගන්න. ප්‍රීතිය, ප්‍රේමය මට පුළුවන් වහලා දාන්න. මට පෙන්වන්න බෑ. මතු කරලා පෙන්වන්න බෑ. නැති දේවල් මතු කරලා පෙන්වන්න බෑ. පෙන්වුවොත් ප්‍රේමය වගේ කියලා පෙන්වුවොත් ඒක ප්‍රේමය නෙමෙයි. වගේ පෙන්වන්න බෑ. ප්‍රේමය නම් ප්‍රේමය. මේ බෝඩ් එක නම් බෝඩ් එක වගේ වෙන දෙයක් වෙන්නත් බෑ. මේක යම් කිසි දෙයක් නියතයක් තියෙනවා. ප්‍රේමය තියෙනවා නම් ප්‍රේමය තියෙනවා. ඒක නැතිනම් ඇති කරලා පෙන්වන්න බෑ. ඒක ඇති කරලා පෙන්වන්න නැතුව ඒක ප්‍රේමය නෙවෙයි. ඒ කියන්නේ චරිත ගුණාංග අපි තුල ඇති වෙන එක සුද්ධාත්ම වහන්සේ ඇති කරනවා. හැබැයි ගහක ගෙඩි එකපාරට එක රැයකින් එන්නේ නැහැ. ඒ වගේ සමහර දේවල් ප්‍රමාණිකවලව හිමින් හිමින් සිදු වෙන්නේ. දවසින් දවස එක දවසෙන් වෙන්නේ නැහැ මේ චරිත වෙනස් වෙන්නේ. මේ වෙනස් වීම ඇතුලෙන් පටන් අරගෙන අපේ චරිත ගුණාංග වෙනස් කරනවා. ඊළඟට ඒ අපේ ඇතුළාන්තමනේ අපි ජීවත් වෙන පරිසරයට බලපෑමක් ඇති කරනවා. හරියට සුද්ධාත්ම උන්වහන්සේ සුද්ධයි. උන්වහන්සේ තුල ලෝකේ කියන්න පුළුවන් මේ යහපත් ඔක්කොම දේවල් මොනවාද? ඵල ඔක්කොම දේවල් දකින්න පුළුවන් මොනවාද? ඒ ඔක්කොම උන්වහන්සේ තුල තියෙනවා. ඒව තියාගෙන ඉන්නේ නැහැ උන්වහන්සේ අපිට ආවට පස්සේ ඒක අපිට ආරෝපණය කරනවා. ඊට පස්සේ දැන් අපේ පැත්තෙන් ගත්තම උන්වහන්සේ අපේ තුල පුද්ගලික ක්‍රියාවක් කරනවා. චරිතය හොඳ කරනවා, සුද්ධ කරනවා, යහපත් කරනවා, මේ ඔක්කොම ඵල වලින් සමන්විත කරනවා. ඊට පස්සේ ඒක නිකන් මටම තියාගෙන ඉන්න බෑ.
ඒක මගේ සම්බන්ධතාවල් වලට මම ජීවත් වෙන ජන ජීවිත රටාවට යම්කිසි විදියක එකතුවක් සිදු වෙනවා. ඒකෙන් දායකත්වයක් වෙනවා. තේරෙන? ලස්සන කරුණාවන්ත කඳක් මිනිස්සෙක්. එහෙනම් මට ඒක දැක්වෙන්න ඕනේ. ඇතුලේ තියන් ඉන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රේමයෙන් පූර්ණ දෙවියන් වහන්සේ. අනේ තියාගෙන හිටියේ නෑ ප්‍රේමය. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් පුදුම සනසලිදායක ජෙන්ටල්මන් කියලා. මෘදුකම දෙනවා උන්වහන්සේ. වාසය කරනකොට උන්වහන්සේ කෙනෙක් තුල වාසය කරන මිනිස්සුන්ට දෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා තුල ඒක හැදුනට පස්සේ ඒක සිදු වෙන්න ඕන අනිවාර්යයෙන්ම අනිත් එක්කෙනාට බලපෑමක් ඇති වෙනවා. අපි ජීවත් වෙන ජීවිත ක්‍රමයට රටාවට බලපෑමක් ඇති වෙනෝනේ. ඒ සම්බන්ධතාවයෙන් වෙනස් වෙනවා. පහත සඳහන් කරුණු වලින් ඔබේ ජීවිතයේ දැනට අත්දැක ඇති කරුණු මොනවද? දෙවියන් වහන්සේ නිසා නව ප්‍රේමයක්, දේව වචනේ කියවන්න තියෙන ආශාව, සමාව ගැන හැඟීම, සමාව දෙන්න, සමාව ලැබුව බවට තියෙන හැඟීම. මම දන්නවා මොනවා වුණත් සමාව ලැබෙන්න කියලා. ඒ වගේම සමාව දෙන්න පුදුම ගුණයක් ඇති වෙනවා. নমස්කාර කරන ආශාවක්, වෙන අයත් එක්ක වෙන ක්‍රිස්තියානි අයත් එක්ක ගිතුණුවන් එක්ක සහභාගීත්වය දරන තියෙන ආශාව. පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් ඔයගොල්ලෝ හැමෝටම යේසුස් විශ්වාස කරපු මුල් අවදිය ගැන හිතුවොත් මේ නැවුම් අත්දැකීම විතර මේ ඔක්කොම වෙන්නේ. දැන් අපිට සමහර දේවල් අලුත් නැති නිසා ඒක ගාණක් නැහැ. මේ ඔක්කොම අපේ ජීවිත රටාවනේ දැන්. අපිට දැන් ඒක නැවුම් භාවයේ තේරෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් මුලදී කල්පනා කරලා 1986 මම කල්පනා කළා බලද්දී මට තේරෙනවා. බයිබලයේ කියවන මට හරි අමුතු දෙයක්. වෙනස් දෙයක්. මොකද මම ඊට ඉස්සෙල්ලා ඒක කර ඉඳලා නැහැ. ඒක අලුත් දෙයක්. මම කියනවා මතේ පොතෙන් පටන් ගත්තා. යෝහන් පොතේ නිකන් දඩි පිටි ගාලා කියනවා. කියවල මට බලපෑවා. මට පොල්ලෙන් ගෙවුවගේ යේසුස් වහන්සේගේ ජීවිතේ. මොකද්ද මේ මනුස්සයර මේ කරලා දැන් අපරාධي. අහිංසක මිනිස්සෙක් කියලා දැම්මා. ඊළඟට දෙවෙනි පොත කියවුවා. ලූක් පොත. ඒකමයි කියන්නේ. තුන්වෙනි පොත. ඒකමයි කියන්නේ. හතරවෙනි පොත. ඒකමයි කියන්නේ. මම එක දිගට කියුවා. නැගිටිට පස්සේ හැන්දෑ වෙලා. පොත හතර විතරයි කියුවා මම මුස්පේන්දු දවසක් වගේ තිබුණා. දෙවියන්වහන්සේ පිළිඅරගෙන මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඒ තුලින් ඒ හරහා එදා දවසේ මට යම්කිසි බීජයක්. මම යමක් දැක්කා. බයිබලයේ ඇතුලේ. අලුත් ඉතින් පිටතින් පේන වෙනස්කම් ඇති වෙනවා වගේම ඇතුලෙන් දෙවියන් වහන්සේව අත්දකින්න අපිට සලස්වනවා. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ 18 වෙනි පදේ. මම උන්වහන්සේගේ දරුවෙක් බව උන්වහන්සේ මට පැහැදිලිව සහ ඉතා බලවත් ලෙස පෙන්වුම් කළා. පොතේ ලියලා තියෙනවා. මට ඇතුලෙන් මේ සහතිකය දෙනවා. තාත්තගේ පුතා බව මට කියන්න ඕනේ නැහැ කවුරුත්. බිරිඳගේ ස්වාමියා බව මට කවුරුත් කියන්න ඕනේ නැහැ. සහෝදරයා බව මල්ලිගේ අයියා බව මට කියන්න ඕනේ. මං අම්මගේ පුතා බව මට කවුරුත් කියන්න ඕනේ නැහැ. මගේ ඇතුලෙන් මට දැන් තියෙනවා යම් කිසි සහතිකයක්. දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට උන්වහන්සේ නිසකකමක් අපේ ඇතුලෙන් ඇති කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. එතකොට දේව වචනය මගින් අපි දන්නවා අපේ ගැලවීම සාහිතික බව. යේසුස් වහන්සේගේ ක්‍රියා මගින් අපි දන්නවා අපේ ගැලවීම සාහිතික බව. ආත්මයන් වහන්සේ අප තුළ තියෙන ඇති කරලා තියෙන සාක්ෂිය මගින් අපි දන්නවා ගැලවීම ස්ථිර බව. යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරන අයට තමුන් දෙවියන් වහන්සේගේ දරුවන් බව, පුත්‍රයන් බව, සදාකාලික ජීවනයේ තමුන්ට අයිති බව දැනගන්න පැහැදිලිවම පුළුවන්.